755 ආසන්න 100ට වට යන්න. ආසන්න 100ට වට යද්දී අපි බලන්නේ පුතේ අග ඉලක්කම් දෙක දිහා. අග ඉලක්කම් දෙක 50 හෝ 50ට වැඩි නම් අපි ಗುಣ දාන්නේ ආසන්න විශාල 100 ගුණාකාරය. ඒ කියන්නේ 755 තියෙන්නේ 700යි 800යි අතරනේ. તો මෙන්න 55 තියෙන හින්දා අග ඉලක්කම් දෙක අපි ගන්නේ ආසන්න වැඩි එක. උත්තරේ කීයද දරුවෝ? උත්තරේ ලියන්නේ අපි 800යි කියලා. ලකුණු දෙකයි. පැහැදිලිද? හෙලෝ. හරි. රුපියල් 1250ට මිලදීගත් ඔරලෝසුවක් රුපියල් 1750කට විකුණන ලදී. එහිදී ලැබුණු ලාභ ප්‍රතිශතය. මුලින්ම හොයමු ලාභය කීයද කියලා. 1750න් 1250ක් අඩු කරාම 500යි. රුපියල් 500ක් ලාභයි. හොඳයි පුතේ හොඳේ 500ක් ලාභයි. එතකොට ලාභ ප්‍රතිශතය කියන්නේ ගත්තු ගාන 1250යි 500ක් ලාභයි. නම් 100ට කීයද? ඔච්චරයි. ඒකේ එන්නේ දරුවෝ අපිට ලේසියෙන් මෙහෙම ගත හැකි. බිඳුවට බිඳුවක් කැපෙනවා. මෙතන මං ටක් ගාලා සුළු කරන්නම්. 125ට 1යි. මේකට එන්නේ 4යි. 4 වරක් 10යි. 140යි උත්තරේ. ඊළඟට දරුවනේ තුන්දාස් 500 ඝන මීටර වලින් ලියා දක්වන්න. තුන්දාස් 500 ඝන මීටර වලින් 3500 තියෙන්නේ ලීටර බෙදන්න 1000යි. 3500 බෙදන්න 1000යි. උත්තරේ එන්නේ 3.5යි ඝන මීටර. හරිද පුතේ? හෙලෝ. ළමයි ඒක තමයි උත්තරේට. හරි. ඒකට හේතුව ඝන මීටරයක් කියන්නේ 1000යි. ඒ හින්දායි ඔහොම වෙන්නේ හොඳේ. හරි. x හා y හි අගයන් සොයන්න පුතේ. y අගය පහසුවෙන් හොයාගත හැකි මේ තියෙන්නේ. y එකතු කිරීම 32 කියන්නේ 180යි මිත්‍ර කෝණ. y ධන 32 ඍණ 32. 180 ඍණ 32 ගත්තාම y කියලා කියන්නේ පුතා අංශක 148යි. ලකුණු 1යි. ළමයින්ට ඒක ආවද? හෙලෝ. හරි. ඊළඟ x කියන්නේ පුතේ බලන්න මේ කෝණය ඒකාන්තර හින්දා මෙයා 44යි. මේ කෝණය ඒකාන්තර හින්දා මෙයා 32යි. x කියන්නේ පුතේ 44යි 32යි එකතුව තමයි. x කියන්නේ අංශක 76යි. ඔච්චරයි එන්නේ. පැහැදිලිද? හෙලෝ. ඊළඟට 5 වෙනි ගාන 6 අඩු කිරීම 2x බෙදීම 2 වරක් 2 ඍණ 3 වරක් 2 මේ දෙක කැපෙනවා. 6 ඍණ 2x සමානයි ඍණ 6යි. 6 ඍණ 2x ඍණ 6 ඍණ 6 ඍණ 6 6ට 6 කැපෙනවා පුතේ. ඍණ 2x කියන්නේ ඍණ 12යි. ඍණ 2x ඍණ 2කින් බෙදුවා ඍණ 12 ඍණ 2කින් බෙදුවා. x කියන්නේ පුතා ධන 6යි. ඔච්චරයි. හරිද? හෙලෝ. හරි සර්. ඊළඟට 35 වන ඔත්තේ සංඛ්‍යාව 2න් ඍණ 1 තමයි සම්බන්ධතාවය.
දෙවරක් 35 ඍණ 1යි. 70 ඍණ 1 69ක් ආවනම් හරි උත්තරේ. සමහර ළමයි මේවා ලියලත් හොයනවා. 35 වෙනිය දක්වා ලියනවා. ලියලා හොයනවා. ඒත් මේක තමයි ඉතින්. 69යි උත්තරේ. ඊළඟට දරුවනේ මේකට මං ඕල් දෙනවා. මේකේ එන්නේ පුතේ උත්තරේ ලඝු පහේ පාදයට 1 කියන්නේ බිඳුවයි. ඕල් ලකුණු හම්බ වෙනවා හොඳ. ලකුණු 2ක්. 8 වෙනි ගාන මෙතන දරුවනේ මෙයා ax ඍණ a ධන b වාරයක් x ඍණ 1 මෙතන ax ඍණ a වල උත්තරේ එන්නේ a වාරයක් x ඍණ 1යි b වාරයක් x ඍණ 1යි. හරිද දරුවනේ? හෙලෝ. හරි සර්. මෙතන මේ දෙකෙන් පොදුයි x ඍණ 1. ගත්තම එළියට උත්තරේ එන්නේ a ධන b. ඔච්චරයි. බලන්න Tamante එක ආවද කියලා. පෙට්‍රල් ලීටර 20කින් කිලෝමීටර 135ක දුරක් ධාවනය වන වාහනයක් පෙට්‍රල් ලීටර 8කින් ලීටර 20කින් යනවලු කිලෝමීටර 135. ලීටරයකින් යන දුර හොයාගන්න 135 20ෙන් බෙදන්න. ලීටර 8කින් යන දුර හොයාගන්න 135 20ෙන් බෙදලා 8ෙන් ගුණ කරන්න. ඔච්චරයි. හරිද දරුවනේ? හෙලෝ. ළමයින්ට මේ උත්තරය ආවද? 8ට දෙවරක් 2යි 4 වරක් 2යි මේකට 4 වරක් 5යි. 5ට 1යි මේකට 5 වරක් 2යි 7යි 27යි. ලීටර 8කින් යන දුර එන්නේ පුතා 27 වරක් 2 54යි කිලෝමීටර. මෙහෙම උත්තරයක් ආවද ඔයගලන්ට? ඔව් සර්. හරි. ආවනම් ලකුණු 2යි. 10 වෙනි ගාන. AB අගයන් සොයන්න. ඒ වලගේ ටක් ගාලා හොයත හැකිනේ. පේනවද? ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයේ පාදය දික් කරලා තියෙනවා. ඔය තියෙන්නේ. ඒ වලගේ ටක් ගාලා හොයත හැකි 20යි 35යි එකතු. අංශක 55යි උත්තරේ. B වල උත්තරෙත් ඒ වගේම හොයත හැකි මේ. ඒකට ගන්න මං රතු පාටින් අඳින්නම්කෝ. ඒකට ගන්න වෙන්න මේ ත්‍රිකෝණය. විශාල ත්‍රිකෝණය ගන්න. ඒ විශාල ත්‍රිකෝණයේ පාදයක් දික් කළාම සෑදෙන බාහිර කෝණය තමයි B. කෝණ දෙක තමයි මේ ඉන්නේ. 65යි 35යි. අංශක 100. ළමයින්ට මෙහෙම උත්තර ආවද? හෙලෝ. හරි. ඊළඟට දරුවනේ වැරදි නම් අඩුපාඩු දෙනවා කියන්න මට. 11 වෙනි ගාන 3න් 10 බෙදීම මෙතන එන්නේ 4න් 3 මං ගුණ කරන්නම් 3න් 3න් මෙයා ගුණ කරන්නම් 4න් 4න් 12න් 9යි 12න් 4යි 3න් 10 බෙදීම 12න් 5යි 3න් 10 ගුණ කිරීම 5න් 12යි. මෙතන පුතේ 3ට 1යි මේකට 4යි 5ට 1යි මේකට 2යි. දෙවරක් 4 තමයි උත්තරේ 8යි. උත්තරට මෙහෙම උත්තර ආවද? හරි.
12 වෙනි ගාන 106ක වාර්ෂික සුළු පොලී අනුපාතකයක් යටතේ යම්කිසි ණය මුදලක් සඳහා වසර 4කට පොලිය රුපියල් 3600ක් වේ. වසර 4කට 3600යි. මට කියන්න වසරකට පොලිය කීයද? ළමයි? 900යි. ඔව් 3600 බෙදෙනවා 4ෙන් 900යි. එතකොට 100ට 6ක් කියන්නේ 900යි. 100ට 1ක් කියන්නේ 900 බෙදීම 6යි. 100ට 100ක් කියන්නේ ගත්ත මුදල තමයි. 900 6ෙන් බෙදලා ගුණ කරනවා 100. උත්තරේ එන්නේ පුතා 900ට 6 ඒවා කියන්නේ 9ට 1යි 30ට 6 වරක් 5යි 150යි. ගත්තු ගාණ වෙන්නේ පුතා රුපියල් 15000යි. ඕක තමයි උත්තරේ එන්න ඕනේ. ABC ඍජුකෝණ මම මේ ගානට ලකුණු දෙන්නේ හේතුව මේ ගණන් මම ඔය පොලිය ගණන් ගොඩාක් හැදෙව්වා. විභාග ගණන් වල. දැන් මේ අපි මේ 19 වෙනි පේපරේනේ සාකච්ඡා කරන්නේ. ඒ හින්දා මම ඕකේ ලකුණු නිකන් දෙන්නේ නැහැ. හදන්න ඕනේ ඔයගොල්ලෝ. කර්ණය මත ඇඳි සමහතුරස්‍රයේ වර්ගඵලය සොයන්න එච්චර මහන්සි වෙන දෙයක් නැහැ. ඒකේ වර්ගඵලය කෙලින්ම ගත හැකි 16යි 9යි එකතුව 25යි. පයිතගොරස් සම්බන්ධයෙන්ම කීත හැකිනේ. කර්ණය මත ඇඳි සමහතුරස්‍රයේ වර්ගඵලය නිත් දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි. මෙන්න මේ සූත්‍රයේ R උක්ත කරන්නලු සමහර ළමයි කරන්නේ දෙපැත්තම දෙකෙන් බෙදලා නිකන් ඉන්නවා. හරිද? දැන් මේක අපි කරන්නේ මෙහෙමයි. පළවෙනි පියවර තමයි වරහන් ඉවත් කරන එක මෙහෙම. NR ඍණ NR 2R ඊළඟට මම මෙහෙම කරන්නම්. මේ NR එහා පැත්තට දාන්න. සිම්පල් NR ව එහා පැත්තට දානවා. ධන NR කළා. 2R ධන NR. එතකොට කැපිටල් NR සමානයි 2R ධන NR. කැපිටල් NR ඍණ 2R දෙකයි R කැපෙනවා. එතකොට දරුවනේ NR ඍණ 2R සමානයි සිම්පල් NR. මේකෙන් R පොදුයි ගන්නවා එළියට N ඍණ 2යි. දෙපසම පුතේ බෙදෙනවා N ඍණ 2කින්. R කියලා කියන්නේ දරුවෝ NR බෙදීම N ඍණ 2යි. පැහැදිලිද? හෙලෝ පළවෙනි පියවර වරහන් ඉවත් කළා. හරිද? ඊට පස්සේ දැන් මේ දෙපැත්තේම පුතේ මේ පදේ ඉන්නවනේ. මේ පැත්තෙත් NR ඉන්නවා අනිත් පැත්තෙත් R ඉන්නවා. එතකොට අපිට සූත්‍රයක් උක්ත කරනවා කියලා කියන්නේ එක පැත්තකට අදාළ පදය එක පැත්තකට තනි කරනවා කියන එකයි කියවෙන්නේ. දැන් මම මෙතන කළේ වරහන් ඉවත් කළයින් පස්සේ මම මෙන්න මේ පියවර තමයි කළේ. ඍණ සිම්පල් NR තියෙනවා 2R තියෙනවා. මං කළේ පුතේ මේ 2R පදය වමට ගෙනාවා ඍණ NR පදය දකුණට අරන් ගියා. ඒතර එන්නේ පුතා මේ NR ගාවට එන්නේ ඍණ 2R කියලා. අනිත් පදේ එහා පැත්තට දැම්මහම ඍණනේ තියෙන්නේ ධන වෙනවා. NR වෙනවා. පැහැදිලිද දරුවෝ? හෙලෝ සමාන ලකුණෙන් පද එහා මෙහා අරන් යද්දී ධන පදයක් තිබ්බොත් ඍණ වෙනවා. ඍණ පදයක් තිබ්බොත් ධන වෙනවා. හරිද? ඊට පස්සේ කලේ මෙයාගේ සාධක හෙව්වා. මේ දෙකෙන් පොදු එක්කිනා පොදු සාධකයේ R නේ.
එතකොට n ඍණ 2 තමයි සාධක වශයෙන් ඉන්නේ nr. ඊට පස්සේ මෙතන මේ r වරක් n ඍණ 2 කියන එක n ඍණ 2කින් බෙදුවා. nr උත් n ඍණ 2කින් බෙදුවා. එච්චරයි. දැන් තේරුණාද? හෙලෝ. ඔව් සර් තේරුණා. හරි පුතේ. ඊළඟ 15 වෙනි ගාන පුතේ. රෝදයක් මීටර 132ක දුරක් යාමේදී වට 21ක් කැරකේ නම් රෝදයේ අරය. මීටර 132ක් යනකොට වට 21ක් කැරකෙනවලු. එහෙනම් වට 21ක් කියන්නේ මීටර 132යි. එතකොට වට එකක් කියන්නේ කීයද දරුවෝ? 132 බෙදෙනවා 21කින්. කීයද දරුවනේ? හෙලෝ. 132 21කින් බෙදුවම කීයද දරුවෝ? කීයද? 6යි නේද? 132ට 21. මේ ගානට බෙදෙනවද පුතේ? මේ ගාන? නෑ සර්. හරි. මෙහෙම එකක් ආවනේ. හරි කමක් නැහැ. අපි දැන් මේක මේ ආකාරයෙන් තියමු කමක් නැහැ. එතකොට රෝදයේ අරේනි පුතේ යහන්නේ. ඒ පේපර් එක ටිකක් අමාරුයි නේද? R. ඒ කියන්නේ මේ ලේසි ගණන් නෑ ඔක්කොම තියෙන්නේ මේ හොඳට හිතලා හදන්න ගණන්. දක්ෂ ළමයට තමයි ලකුණු උපරිම ගන්න පුළුවන් වෙන්නේ. හරි. 132 බෙදීම 21ට සමාන වෙනවා. එක වටයක්නේ. එතකොට දෙවරක් 7න් 22 වරක් r සමානයි 132 බෙදීම 21. මම පොඩ්ඩක් සරල කරගන්නම් 3ෙන් බෙදලා. මෙතනට එනවා 3 වරක් 4යි 4යි. යට එනවා 7ක්. හරිද දන්නේ? එතකොට 7න් 44යි r සමානයි 7න් 44යි. මේ බලන්න. උත්තරේ කීයක් වෙයිද? r වලට 44 බෙදීම 7 වරක් 7 බෙදීම 44. r කියන්නේ 1යි. පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. දැන් මේකේ අවසාන පීවර මම මේ කෙලින්ම ගත්තට මෙහෙම තිබ්බේ හොඳේ. 7න් 44 තිබුණා r මම දෙපැත්තම 7 බෙදීම 44න් ගුණ කළා. නැත්තම් එකපාරට මේක ආවේ කොහොමද හිතාගන්න බැරි වුණා? හරි හදාගන්න. වැරදිය හදාගන්න. සරල රේඛාවේ සමීකරණය. ලක්ෂ 2යි දෙන්නේ නේ. මුලින් මං m හොයාගන්න. c නම් බිඳුවයි. 4 ඍණ බිඳුව බෙදීම 2 ඍණ බිඳුව. උත්තරේ 4 බෙදීම 2 m කියන්නේ 2යි. c කියන්නේ බිඳුවයි. එහෙනම් y සමානයි 2x තමයි රේඛාව. රේඛාව y සමානයි 2x. 17 වෙනි ගාන p සමානයි ඍණ 3යි q සමානයි 5යි. p වර්ගය කියන්නේ පුතා p වරක් p වරක් q ධන 1. ඍණ 3 වරක් 5 ධන 1. මෙතන එන්නේ 3 වරක් 3 9යි 9 වරක් 5 45යි ධන 1. උත්තරේ එන්නේ 46ක්. ආවද? හෙලෝ. ළමයින්ට මේ උත්තර ආවද? ළමයි
ඔව් සර්. හරි. තුනෙන් එක දශම සංඛ්‍යාවක් ලෙස දැක්වීමේදී ගණක යන්ත්‍රය යතුරු ක්‍රියාත්මක කළ යුතු ආකාරය. මෙතන ඔන් කළා එක බෙදීම 3 එබුවා සමානයි ඔබපු ගමන් ඔන්න තිරේ පේනවා මේක. ඔච්චරයි. AB හා BC රේඛාවලට සමදුරින් එහෙනම් අහන්නේ කෝණ සමච්ඡේදකය මේ තියෙන්නේ. ඕන් ඔහොම ඇඳනම් හරි. ලකුණු 2යි. සංඛ්‍යාවක් 4න් 5න් හෝ 6න් බෙදූ විට 3 බැගින් ඉතිරි වේ. 9න් ඉතිරි නැතිව බෙදේ. එසේ පැවතිය හැකි කුඩාම සංඛ්‍යාව. ඔව් කියන්න. 18 වෙනි ගාන පොඩ්ඩක් 18 වෙනි ගාන. අර ගොඩක් අයට ඔන් ප්‍රශ්නවා තියෙන. ඔන් කරන්නේ නැහැ ගොඩක් අය. කැල්ල එක ගත්ත ගමන් ඔබනවා. 18 හරිද? හරි සර්. හරි. සංඛ්‍යාවක් 4න් 5න් හෝ 6න් බෙදූ විට 3 බැගින් ඉතිරි වේ. 4න් බෙදුවහමත් 3ක් ඉතුරුයිලු. 5න් බෙදුවහමත් 3ක් ඉතුරුයිලු. එතකොට 4න් 5න් 6න් බෙදෙන සංඛ්‍යාව හොයන්න කුඩා පොදු ගුණාකාරය බලමු. කී දෙන්නේ කියලා. 2කින් බෙදුවොත් 2යි 5යි 3යි. 2කින් බෙදුවොත් 1යි 5යි 3යි. 3ෙන් බෙදුවොත් 1යි 5යි 1යි. 5ෙන් බෙදුවොත් 1යි 1යි 1යි. ඒ සංඛ්‍යා තුනේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ දෙවරක් දෙවරක් තුන්වරක් 5. ඒ කියන්නේ 15යි 30යි 60යි. 60 ගන්න බෑනේ. 3ක් ඉතුරු වෙන්න නම් 60 ධන 3 වෙන්න ඕන. 63. 63 ගත්තොත් අපිට 4ෙන් බෙදුවොත් ඕනනම් චෙක් කරලා බලන්න. 63 4ෙන් බෙදුවොත් 1යි 4යි ඉතිරි 2යි 23ට 5යි 20. 3ක් ඉතිරි. 63 5ෙන් බෙදුවොත් 1යි 5යි 1යි 3යි 13ට 2යි 10යි ඉතිරි 3යි. 63 6ෙන් බෙදුවොත් 1යි 6යි ඉතුරු බිංදුවයි 3ක් ඉතිරි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. හරි. ඒ වගේ තමයි උත්තරේ ලැබෙන්නේ. හන් 3ක් ඉතුරුනේ. ඉතිරි වේ 9න් ඉතිරි නැතිව බෙදේ. එසේ පැවති හැකි කුඩාම සංඛ්‍යාව කීයද? උත්තරේ එන්න ඕනේ 63. දැන් ලකුණු 40න් කීයද කියලා දාගන්න උපයාගත්ත ලකුණු ගාන. පළවෙනි ගාන. අනුලෝම සමානුපාත ඇසුරෙන් සැකසූ බිත්ති පුවත්පත සහ සමීකරණ පිළිබඳ කරන ලද විශ්ලේෂණාත්මක අධ්‍යයනය ඇසුරෙන් පන්ති කාමරයේ සිදු කළ ක්‍රියාකාරකම සිහිපත් කරගෙන අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. හරි. පහත් සඳහන් සිද්ධි අතරින් අනුලෝම සමානුපාත වන සිද්ධි. එකම වර්ගයේ කඩදාසි ගොනුව ඝනකම සහ එහි ඇති කඩදාසි සංඛ්‍යාව. මොකද වෙන්නේ? ඝනකමයි කඩදාසි ගානයි. කඩදාසි ගාන වැඩි වෙද්දි ඝනකම මොකද වෙන්නේ? කඩදාසි ගාන වැඩි වෙද්දී ඝනකම හෙලෝ ඝනකම මොකද වෙන්නේ? කඩදාසි වැඩි වෙද්දී ඝනකම වැඩි වෙනවා. අඩු වෙද්දී අඩු වෙනවා. එහෙනම් මේක මොකද්ද? මේක අනුලෝම සමානුපාත වේද නොවේද? ඈ? වේ. අනුලෝම වේ. හරි. ඊළඟට සමහතුරස්‍රයක පැත්තක දිග සහ වර්ගඵලය. මොකද වෙන්නේ? දිග 1 නම් වර්ගඵලය 1යි, දිග 2 නම් වර්ගඵලය 4යි, දිග 3 නම් වර්ගඵලය 9යි ආදී වශයෙන් යන්නේ. දිග අතර අනුපාතය ගත්තොත් 1ට 2 කියලා, වර්ගඵලය අතර අනුපාතය වෙන්නේ 1ට 4 කියලා. එහෙනම් නොවේ. අනුලෝම සමානුපාත නේ. පාලමක දිග සහ නියමිත වේගයෙන් ගමන් කරන මිනිසෙකුට එය පසු කර යාමට ගතවන කාලය
මොකද වෙන්නේ? දිගයි කාලයයි. හෙලෝ මොකද වෙන්නේ? වේගය නියතයි නම් ගතවන කාලය වෙනස් වෙයිද? දැන් පාලමේ දිග 100 නම් කාලය කිසියම් ගාණක් යයි. 200 නම් ඒ වගේ දෙගුණයක් යයි. තේරුණාද දරුවෝ? දැන් වේගය නියමිත හින්දා මේක අනුලෝම වෙනවා. එකයි දෙකයි තුනයි. හරිද ළමයි? හෙලෝ හරි. ලකුණු 3යි හොඳ. මෝටර රථයකට කිලෝමීටර් 112ක් ගමන් කිරීමට ඉන්ධන ලීටර් 7ක් වැය වේ. මෙම රථයට කිලෝමීටර 288ක් ගෙවා යාමට ගතවන වැයවන ඉන්ධන ගාන. එහෙනම් ලීටර් 7කින් යනවා මෙතන එන්නේ 112කට යනවා ලීටර් 7ක්. කිලෝමීටරයක් යන්නේ 7 බෙදීම 112යි 288ක් යන්න 7 බෙදීම 112 ගුණ කිරීම 288. එතකොට මෙතන 7 වරක් 288 බෙදීම 112. මෙතන 1යි ඊළඟට ඉතුරු 42ට 6යි 16 දෙන්නේ. ඊළඟට තියෙන 288 16න් බෙදන්න. මම මෙහෙම බෙදන්නම් වෙනස් පාටකින්. 16ට දෙවරක් 8යි මේකට දෙවරක් 144යි. උත්තරේ එන්නේ 144 බෙදීම 8. එතකොට එන්නේ 8 වරක් 1යි 64ට 8යි. හරි. ලීටර් ගණන කීයද? 18ක් ආව දරුවෝ. හෙලෝ ආවද? ලකුණු 2යි සෝරි. තමයි හරිද ඒක? හෙලෝ ඊළඟට ඉන්ධන ලීටරයක මෙන රුපියල් 126 නම් ගමන සඳහා වැය වන ඉන්ධන වියදම. එහෙනම් 126 ඒවා 18ක් බැලුවා නම් හරි. 8 වරක් 6 48න් 8යි 4ක් ඉතුරුයි. 16 4යි 20න් බිඳුවයි 2ක් ඉතුරුයි. 8යි 2යි 10යි. මෙතන 6යි 2යි 1යි. 8යි 6යි 2යි 2යි. 7 112න් බෙදලා ගුණ කරනවා 288. 18ක් එනවා ඒ වගේ 20 126ක්. 2268යි. හරි. මේ උත්තරේ එනවා පුතේ හොඳයි. ඒකට ලකුණු 2යි. මෝටර රථයක් කිලෝමීටරයක් දුර යාම සඳහා වැය වන ඉන්ධන මිලිලීටර ගණන කීයද? 7 බෙදීම 112. 7000 බෙදීම 112. 1000 බෙදීම 16යි. මේකේ උත්තරේ එන්නේ පුතා දෙවරක් නම් 8යි 500. 250 බෙදීම 4යි. 125 බෙදීම 2යි. උත්තරේ එන්නේ පුතා 62.5ක් දාවේ ඔයගලන්ට. හෙලෝ ඔව් සර්. 62.5ක් ආව නම් හරි දරුවනේ.
සර් ඒකට සාක්ෂි මොන කොටසද පුතේ? දැන් කරපු ගාන. ඔව් සර් දැන් කරගන්න. ඔව් ඒකේ පුතේ දැන් මේකේ කියනවනේ මෝටර රථයට කිලෝමීටර 112ක් යන ලීටර 7ක් යනවා කියලා. ගාන කියනවනේ. එතකොට කිලෝමීටරයක් යන්න කිලෝමීටර 112කට තමයි ලීටර 7ක් යන්නේ. හරිද? ඒක කිලෝමීටරයක් යන්න හොයන්නේ කොහොමද? 112කට 7යි නම් කිලෝමීටරයකට. උදාහරණයක් අඹ ගෙඩි 5ක් රුපියල් 100 නම් අඹ ගෙඩියක් හොයන්නේ කොහොමද? 5ෙන් බෙදනවනේ. නේද? තේරුණාද පුතාට? ඔව් සර්. හරි ඒ වගේ මේක කිලෝමීටර 112කට ලීටර 7යි නම් කිලෝමීටරයකට හොයන්න අදාළ සංඛ්‍යාවෙන් බෙදෙනවා. අඹ ගෙඩි 5ක් රුපියල් 100 නම් අඹ ගෙඩියක් කීයද? ඒ වගේ. කිලෝමීටර 112ක් ලීටර 7යි නම් කිලෝමීටරයක් කීයද? එකක් කීයද අහනවා. 112න් බෙදුවා. ඊට පස්සේ ලීටර වලින් නෙමෙයි උත්තරය අහන්නේ මිලිලීටරනේ. ලීටරයක් කියන්නේ මිලිලීටර 1000ක්නේ. එතකොට අතන 7යි 1000යි 7000යි. හරිද? 7000 බෙදීම 112යි. ඒතර 4 7 ඒවා එකයිනේ. 12ට 112ට කියන්නේ 16යි. හරිද පුතේ? හෙලෝ. හෙලෝ. හරි. ඊට පස්සේ මේ ආකාරයෙන් සුළු කරලා උත්තරේ ගත හැකියි. පැහැදිලිද? මම මේ දෙකෙන් බෙදලා තියෙනවා. හරිද දරුවෝ? දිගටම බෙදන් ගිය හැකි. හෙලෝ. හරි. ඒකටත් ලකුණු දෙකයි පුතේ හොඳේ. ඊළඟට විසඳන්න සමීකරණ දෙකක් තියෙන්නේ. පළවෙනි සමීකරණයේ අගය හොයන්න පුතේ අපි මේ ಗುಣ කරනවා මුලින් වරහන් ඉවත් කරමු ටක් ගාලා. 2x ඍණ 2 සමානයි 5 අඩු කිරීම 3 ඍණ 3x. ඊට පස්සේ මේක අපි සුළු කරනවා දැන් 2x ඍණ 2 සමානයි 2 ඍණ 3x. දැන් දරුවනේ ඔයගලන්ට පුළුවන් මම අර කරුණුත් මේක පෙන්නුවා ඔයගලන්ට අපිට පද එහා මෙහා අරන් ගිය හැකි ඍණ ඒවා ධන කරත හැකි දෙපැත්ත මාරු කළාම මේ තියෙන්නේ. මෙතන පුතේ මම මෙතනින් ලියන්නම් ඉස්සරහෙන් උත්තරේ 2x ධන 3x අනික් පැත්තේ 2 ධන 2යි. මෙතන 5x ධන 4ක් සමානයි 4ක් එනවා. 5x 5ෙන් බෙදෙනවා 4ත් 5ෙන් බෙදෙනවා. x කියලා කියන්නේ පුතා 4 බෙදීම 5යි. ඒක ආවද? එහෙම උත්තරයක් ආවද? ළමයි? ඔව් සර්. හරි. මේකට පුතා ලකුණු දෙකයි. ඊළඟට මෙන්න මේ සමගාමී සමීකරණ යුගල විසඳා x හා y හි අගයන් සොයන්න කියලා තියෙන්නේ. මම මෙතන ලියන්නම් ඒක. වෙනස් පාටක් ගන්නම් කොළ පාටින් හදන්නම් මේක. හරි බලන්න පුතේ. පළවෙනි සමීකරණයේ තියෙන්නේ x සමානයි ඍණ 1 ඍණ y කියලා අංක 1 සමීකරණය. ඊගාවට තියෙන්නේ x සමානයි 1 ඍණ 2y කියලා. එතකොට මේ සමීකරණ දෙකේ අමුතුවෙන් එකතු කරන් අඩු කරන්න ඕනේ නැහැ සමාන කරන කෙලින්ම. 1 සමාන කරන 2ට. උත්තරේ එනවා ඍණ 1 ඍණ y සමානයි 1 ඍණ 2y කියලා. අනතුරුව අපි අර කලින් කරපු වැඩේ මේකෙත් කරමු. ඒ කියන්නේ දෙපැත්ත මාරු කරමු. මෙතන ඍණ y එහෙම තියාගෙන ධන 2y මෙහෙට එන්න. අනිත් පැත්ත එකේ හා පැත්තට දාන්න ධන 1 කරලා.
y සමානයි 2ක් කියලා තමයි උත්තරේ එන්නේ පුතේ. මේකේ හෙව්වර ලකුණු 2යි. බලන්න ආවද කියලා? ඊළඟට y ආදේශ කරන්න එකට හරි දෙකට හරි ඕන එකකට. x සමානයි -1 -y. x සමානයි -1 -2යි. උත්තරේ -3යි. ඔච්චරයි. ලකුණු 16න් දාන්න සම්පූර්ණ ගාන කීයද කියලා. එච්චරයි. ඒක මාර ලේසි ගානක් හොඳේ. ඒකේ ලකුණු මෙහෙම දාමු අපි. මේකට දෙකක් දෙන්න. මේකට දෙකක් දෙන්න. දෙක දෙක හතරයි. මේකට තුනක් දෙන්න. ළමයි හරිද? හෙලෝ. හරි සර්. ඊළඟ පුතේ දෙවෙනි ගාන. දැන් මේ ගණන් පුතා ටිකක් අපහසුයි. හොඳේ හදන්න ගියාම Tamanට අමතක වෙච්ච ඒවා තියෙන්න පුළුවන්. හදන එකයි වැදගත් වෙන්නේ. හොඳේ. සුනිමල් පර්චස් 10ක ඉඩමක් රුපියල් 42000 බැගින් මිලදී ගැනීම අදහස් කරන ලදී. එම ගනුදෙනුවේදී ඔහුට තැරැව් ගාස්තු වශයෙන් 3%ක් ගෙවීමට සිදු විය. හරි. සුනිමල්ට ඉඩම මිලදී ගැනීමට වැයවන මුදල කීයද පුතේ? පර්චස් එක රුපියල් 42000යි පර්චස් 10යි. එහෙනම් කීයද? 42000 ඒවා 10ක්. උත්තරේ 420000යි. 4,20,000ක් එනවා. හරිද පුතේ? ආවද? හෙලෝ. සර්. හරි. ලකුණු දෙකයි. සුනිමල්ට ඉඩම වෙනුවෙන් නිමල්ට ගෙවීමට සිදුවන තැරැව් ගාස්තුව වෙන්නේ 3%ක් නේ. 4,20,000න් 3%ක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ නිමල්ට ගෙවන්න ඕනේ කීයක්ද? 0යි 0යි 6යි 12යි. රුපියල් 12600ක් ගෙවන්න ඕනේ. සුනිමල් ඉඩම් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සුනිමල් තමයි ඉඩම ගන්න යන්නේ. පර්චස් එකක් රුපියල් 42000 බැගින් මිලදී ගන්න උත්සාහ කරනවා යා. එතකොට යාට ඉඩම ගන්න වැය වෙන මුදල රුපියල් 4,20,000යි. හරිද? එතකොට තෙරව් ගාස්තු වශයෙන් 3%ක් එයා ගෙවන්න ඕනේ. එතකොට මේ ඔක්කොම වියදම් කරන්නේ කවුද? සුනිමල්. ඔව් සුනිමල්නේ වියදම් කරන්නේ. එතකොට යාට ඉඩම ගන්න වියදම් කරන්න ඕනේ 4,20,000ක්. තෙරව් ගාස්තු ගෙවන්න ඕනේ 12,600ක්. ඉඩම දෙන මිනිස්සයා කියන්නේ නැහැනේ. ඔයා තරව් ගාස්තුව මෙහෙන් අඩු කරන්න කියලා. තේරෙනවද මං කියන එක? එතකොට සුනිමල්ට ඉඩම ගන්න සම්පූර්ණ මුදල කීයක් යනවද? 4,20,000ක් එයා හොයාගන්න ඉඩම ගන්න 12,600ක් හොයාගන්න තරව් කාරුට ගෙවන්න. ඔක්කොම 4,32,600යි. ඔන්න පුතා සුනිමල් ණයක් ගන්න නම් ගන්න ඕනේ කීයද? එයා 4,32,600ක් ණයට ගන්න ඕනේ මේ වැඩේ කරන්න නම්. හරිද? වාරික 36කින් ගෙවීමේ පොරොන්දුව මත 10%ක වාර්ෂික පොලි අනුපාතකයක් යටතේ ණයට ලබා ගත්තේ නම් වාරික 36 කියන්නේ අවුරුදු 3යි හොඳේ. හරි. 10%ක. එහෙනම් ගයාන්ට ගෙවීමට සිදුවන මුළු මුදල. මුලින්ම හොයමු වසරක පොලිය. එයා ගෙවන්න ඕනේ 4,32,600ට 10ක්. 4,32,600ට 10ක්. ඒ කියන්නේ පුතා එයා ගෙවන්න ඕනේ රුපියල් 43,260ක් වසරකට. එහෙනම් වසර 3කට කීයක් ගෙවන්න ඕනේද?
43260 ඒවා 3ක් ගෙවන්න ඕනේ. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 6 18න් 8යි එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි. එයා පොලිය ගෙවන්න ඕනේ 129780ක්. එහෙනම් එයා ගෙවන්න ඕනේ මුළු ගාණ තමයි 432600යි 129780 එකතු කරමු. උත්තරේ 0යි 8යි 3යි 2යි 6යි 5යි. සම්පූර්ණයෙන් ගෙවන්න ඕනේ 562380ක්. මෙතන 12600 අතර 2යි මුළු මුදල හෙව්වට 1යි ඒකේ වසරකට පොලිය හොයලා මේකේ හෙව්වට ලකුණු 2යි මේකේ හෙව්වට 1යි. හොඳයි දරුවනේ. අපි හිතමු දැන් මෙතන පළවෙනි අවස්ථාවේ ඉඩම් මිලදී ගැනීමට වැය වෙන මුදල අපි හොයාගත්තා. සුනිමල්ට ඉඩම් වෙනුවෙන් නිමල්ට ගෙවන්න සිදුවන තැරව් ගාස්තුවත් හොයාගත්තා. මේ තුන්වෙනි කොටස මම තවත් ආකාරයෙන් හදනවා. ඒ තමයි ඉඩම මිලදී ගැනීමට විතරක් අවශ්‍ය මුදල භාවිතා කරලා. දැන් මෙතන අපි හිතමුකෝ එයාට නිමල්ට ගෙවන්න ඕනේ මේ තැරව් ගාස්තුව වෙනම ආකාරයෙන් එයා හොයාගන්නවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ 4,20,000ක් විතරයි හොයාගන්න ඕනේ ඉඩම මිලදී ගන්න. එතකොට එයා ඒක 110ක සුළු පොලි අනුපාතිකයක් යටතේ ගත්තොත් එහෙම එයාට වසරක පොලිය කීයක් ගෙවන්න ඕනේද? වසරකට එයා පොලිය වශයෙන් ගෙවන්න ඕනේ 4,20,000 ගුණ කරනවා 110. කලින් වගේමයි. බිඳුවට බිඳුව කපනවා බිඳුවට බිඳුව කැපෙනවා. ඒතකොට පුතේ එයා ගෙවන්න ඕනේ රුපියල් 42,000ක්. එහෙනම් දරුවෝ වසර 3කට කීයද? වසර 3කට පොලිය වෙන්නේ දරුවනේ අර 42000 ඒවා 3ක් ගෙවන්න ඕනේ. එතකොට 0යි 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 3 වරක් 2 6යි 4 වරක් 3 12යි. එතන පුතේ එනවා 1,26,000ක් නැත්තම් 126,000ක්. එහෙනම් වසර 3ක් අවසානයේ ගයාන්ට ගෙවන්න සිදුවන මුදල තමයි ඉඩම ගන්න වියදම් වුණා 4,20,000ක්. පොලිය වශයෙන් ගෙවන්න සිදු වුණා 126,000ක්. මේකේ උත්තරේ එන්නේ පුතේ 0යි 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 6යි 4යි 5යි. රුපියල් 5,46,000ක් තමයි ඒකේ උත්තරේ ලැබෙන්නේ. ඒ ක්‍රමෙන් හැදුවොත් ඒ කියන්නේ ඉඩම මිලදී ගන්නා මුදල පමණක් සලකලා අපි ගාණ හැදුවොත් අපිට සිද්ධ වෙනවා උත්තරේ ගන්න 5,46,000ක්. එහෙම නැත්නම් 546,000ක්. හරි. ඊළඟට පුතේ සුළු කරන ගානක් තියෙනවා මේක. පළවෙනි පියවර මෙයාව අපි සුළු කරගමු. විෂම භාග කරන් ඉමු. පළවෙනි එක්කෙනා 5න් 16යි. දෙවෙනි එක්කෙනා 12න් 7යි. ගුණ කිරීම මෙයා එන්නේ 14න් 15යි. ආවද ළමයි? හෙලෝ. ඔව්. ඒතර මුලින්ම සාමාන්‍යයෙන් කරන්න තියෙන්නේ මෙතන මේ අල්නයන කියන එක ගුණ කිරීමක් හින්දා එහෙම ගැටලුවක් නැහැ. ඔක්කොම ගුණ කිරීම තියෙන්නේ. මෙතන 7ට 1යි 14ට 2යි. මෙතන 3 වරක් 5යි 3 වරක් 4යි. මෙතන 5ට 1යි 5ට 1යි. ඊට පස්සේ 16ට මම වෙනස් පාටකින් සුළු කරන්නම්. 16ට 4 වරක් 4යි. 2ට 1යි 4ට 2යි. අවසාන උත්තරේ දෙකක් දාවේ ඔයගලන්ට ඒකේ. ඔව් සර්. ලකුණු 3යි. 11න් දා ගන්න පුතා ලකුණු කීයද කියලා. අද පොඩ්ඩක් වෙලා යනවා හොඳේ. 11න් දා ගන්න ලකුණු කීයද කියලා. තුන්වෙනි කොටසේ අයන්න ඉහත රූපයේ දැක්වෙන්නේ සැරසිල්ලක් සකස් කිරීම යොදාගත් ආස්තරයකි. එය ඍජුකෝණික ත්‍රිකෝණයකින් හා ඊට යා වූ අර්ධ වෘත්තයකින් සමන්විත වේ. ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණයේ දිග සොයන්න. මේක අංශක 90යි කියලා කියන්නේ. කර්ණයේ දිග අහනවා. එහෙනම් පුතා
අපි දාමු මේක x කියලා දැම්මොත් එහෙම x වර්ග සමානයි 8 වර්ග ධන 6 වර්ග. ඒ කියන්නේ 64යි 36යි 100යි. x වර්ගය. වර්ගමූලය ගත්තොත් x කියන්නේ 10යි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. x කියන්නේ 10යි. දැන් ඍජුකෝණී ත්‍රිකෝණයක් මේක පයිතගරස් සම්බන්ධය හොඳේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමහතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමහතුරස්‍රවල වර්ගඵලවල එකතුර සමානයි. ඒ කියන්නේ x කියන මම මේ කර්ණය ගත්තේ මෙයා තමයි කර්ණය කියන්නේ. ඒතර කර්ණය කියලා ගත්තේ x. x වල වර්ගයේ සමාන වෙනවා ඉතිරි දෙකේ වර්ගවල එකතුවට. එතකොට 8 වර්ගය 64යි 6 වර්ගය 36යි 36යි 64යි කියන්නේ 100යි x වර්ගය කියන්නේ 100යි. එතකොට කර්ණයේ දිග වෙන්නේ 10යි. වර්ගමූලය ගන්න එපේ. සෙන්ටිමීටර 10යි. හරිද පුතේ? හෙලෝ. ඊට පස්සේ අහනවා අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග. ඡාප දිග මම ගන්නම් සිම්පල් A හරි මොකක් අකුරක් ගන්නම්කො මේ දිග ඡාප දිග. හරි. එතකොට ඡාප දිග අපි හොයාගන්නේ මෙහෙමයි. මම දම් පාටින් ගන්නම් එක. හරි. ඡාප දිග A සමානයි 5D ගුණ කිරීම භාගය කියලා මම ගන්නම්. 7න් 22යි 10 වරක් භාගය. මෙහෙම උත්තරයක් ආවත් දරුවෝ මෙතන මම ගන්නම් 110 බෙදීම 7යි. A. ඒතකොට ඡාප දිග පළමු දශම ස්ථානයට තමයි හොයන්න කියන්නේ. 7ට 1යි 11ට 1යි ඉතිරි 4යි 40ට 5යි 15යි දශම 50ට 7යි 10ට 1යි. මෙහෙම උත්තරයක් දුද යාවි 15.7ක් දාවි උත්තරේට. හරි. ඕගලන්ට පේන්නේ නැහැ ඒත් මං කැල් එකෙන් මේක ගහලා පෙන්නනවා. මේක එන්නේ 110 බෙදීම 7. 15.7යි එක. හරි. ඊළඟට පළමු දශම ස්ථානට ගනහම 15.7 තමයි දාන්න ඕනේ. හොඳේ. හරි. ඒකේ ලකුණු දැන් මම දීගෙන යන්නම්. x 10 හෙව්වට ලකුණු 2යි. මේක හෙව්වට ලකුණු 2යි. ආසන්න පළමු දශම ස්ථානයට වඩා 1යි. ඉහත ආස්තරයේ පරිමිතිය අහනවා. මං කොළ පාටින් හොයන්නම් පරිමිතිය. 8 එකතු කිරීම 6 එකතු කිරීම 15.7. උත්තරේ එන්නේ පුතේ 8යි 6යි කියන්නේ 14යි 14යි 15යි කියන්නේ 29.7ක් තමයි එන්න ඕනේ. ලකුණු 2යි. ළමයි හරිද? හරි සර්. ඊළඟට රූපයේ දක්වා ඇත් තොරතුරු අනුව ABC. මෙතන පුතේ පහසුවෙන්ම හොයන්න පුළුවන් එක්කෙනා මුලින් හොයාගමු. බලන්න. මෙන්න මේ රේඛා දෙක සමාන්තර හින්දා පුතේ අපිට ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. මෙහෙම ඉසෙඩ් අකුරන්න තියෙන්නේ. C කෙලින්ම හොයත හැකි. C කියන්නේ අංශක 50යි. ඒකාන්තර. හරිද? ලකුණු 1යි. ඊළඟ පුතේ B පහසුවෙන් හොයත හැකි. B මොන කෝණද? මම වෙන පාටකින් ලකුණු කරන්නම්කෝ ඒක. මේ තියෙන. මේ බලන්නකෝ. මෙන්න තීර්යයක් රේඛාව මෙන්න සමාන්තර රේඛා දෙක. B මොන කෝණ ළමයි? තීර්යයක් රේඛාවෙන් එකම පැත්තේ උඩ මොනවාද මේ? B කීයද? B ඇවිල්ලා අංශක 30යි මොන කෝණද? අනුරූප කෝණ. ලකුණු 1යි. ඊළඟට A හොයන්න නම් අපිට සිද්ධ වෙනවා සම්බන්ධ භාවිතා කරන්න. ඒ සඳහා අපි ගමු කොහොමද?
A එකතු කිරීම B එකතු කිරීම 50 කියන්නේ 180යි සරල රේඛාවක් මත බද්ධක වුණ. A ධන 30 ධන 50 80 180. A කියලා කියන්නේ 180න් 80ක් අඩු කරන්න. A කියන්නේ අංශක 100යි. ඒකට ලකුණු දෙකක් දාගන්න. 11න් දාගන්න තමන් කීයක් ලබා ගත්තද කියලා. හරි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. ඊළඟට දරුවනේ 4 වෙනි ගාන තීච්චයි මම අවසානට හදන්නම් ඒක. 5 වෙනි ගාන රූපයේ දැක්වෙන්නේ දිගපළල පිළිවෙලින් 3 4 5 වන ඒකාකාර ඝනකාභ හැඩති ටැංකියකි. ටැංකියේ පරිමාව ඝන මීටර කීයද අහනවා. කීයද? කීයද? 3 වරක් 4 වරක් 5. 60යි නේද? ඔව් ඝන මීටර 60යි. ලීටර නම් කීයද? ඔව් 60000යි. 60000යි. නියමයි යා. මේකට 2යි මේකට 2යි. ඊට පස්සේ දරුවනේ ටැංකිය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී තිබූ අවස්ථාවක ටැංකියේ පළුද්දක් නිසා ටැංකියේ ඇති ජලය තප්පරයට ලීටර 0.5 බැගින් කාන්දු වීමට පටන් ගන්නා ලදී. හරි. තප්පරයට ලීටර 0.5යි. ඔව්. සර් අරක 60000 නේද? හරි. බිඳුවක් අඩු වුණානේ. හරි. ඊළඟට පැයකදී කාන්දු වෙච්ච ජලය. දැන් තප්පර පැයට තප්පර කීයක් තියෙනවද? මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. ඊළඟට පැයක් කියන්නේ මිනිත්තු 60යි. ඊළඟ පැයක් කියන්නේ තප්පර නම් 60ව 60ක්. 60 60 3600ක් හොඳයි. පැයක් කියන්නේ තප්පර 3600ක්. එහෙනම් පැයකදී කාන්දු වෙච්ච ගාන හොයන්න අපි කරන්නේ 3600 ගුණ කරනවා 0.5න්. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. නැත්තම් 3600 ගුණ කරනවා භාගයෙන්. ඔන්න 18යි. ලීටර කීයක් යනවද? ලීටර 1800. ඔව්. පැය 6කට පසු ටැංකියේ වූ පළුද්ද පිළිසකර කරන ලද්දේ නම් ටැංකියේ ඉතිරි ජල පරිමාව කීයද අහනවා. එතකොට පැය 6කට 18 1800 6ක් ගිහිල්ලා 0.0යි 48න් 8යි 4ක් ඉතුරුයි 10යි. ලීටර 10800ක් ගිහිල්ලා. හරිද? අපෙන් අහන්නේ ඉතිරි ගාන. 60000ක් තිබුණා 10800ක් ගියා. 0.0යි 10න් 8ක් 2යි 9යි 5න් එකක් 4යි. උත්තරේ මේක දරුවා ආවේ? හෙලෝ. ළමයින්ට මේ උත්තරය ආවද? ඔව් සර්. හරි. දැන් ටැංකියේ ඉතිරි වූ ජල කඳේ උස. දැන් ටැංකියේ ඉතිරි වූ ජල කඳේ උස. කීයද උස? අපිට පුළුවන් ගන්න මෙහෙම. ඒකේ දිග පළල පිළිවෙලින් තිබ්බේ 3යි 4යි කියලා නේද? 3 වරක් 4 වරක් h. දැන් ටැංකියේ පරිමාව වෙන්නේ කීයද? 49.2යි ඝන මීටර නම්. 12යි h කියන්නේ 49.2යි. මේක 12න් බෙදුනම හරි. උස කියන්නේ පුතා කීයයිද? 48.4යි. මීටර 4.1යි. උත්තරෙට මේක ආවත් දන්නේ නැහැ ඔයගලන්ට. හෙලෝ. ආවද ළමයි? මේකට 2යි.
ගැටලුවක් නම් අහන්න පුළුවන්. හෙලෝ. මෙතන මේ 49.2 ගත්ත ආකාරය තේරුණාද ඔයගලන්ට? හෙලෝ. පුතාලා 1000න් බෙදලා ඔව් දැන් මෙතන ටැංකිය ඝන මීටර වලනේ තියෙන්නේ. ඔහොම ටැංකියක් නෙවෙයි තියෙන්නේ. ඒතර මේ ටැංකියේ දිග පළල දන්නවා 3 මීටර 4 මීටර කියලා. මේකේ පිරලා තියෙන පරිමාව වෙන්නේ පුතා කොච්චරයිද? ලීටර 49200. ඒක ඝන මීටර නම් 49.2. ඔන්න ඔය සම්බන්ධය භාවිතා කරලා තමයි උත්තරේ ගත්තේ හොඳේ. මෙන්න මේ උස තමයි h කියලා ගත්තේ අපි. හරි. ලකුණු 11න් දාගන්න ඒකටත් කීයද කියලා. දැම්මද? හරිද පුතේ? හෙලෝ. හරි. 6 වෙනි ගාන. මෙන්න රේඛාවක් තියෙනවා ඍණ 3 හරහා කැපෙන්නේ. ඍණ 3යි ඍණ 1 හරහා කැපෙන්නේ. හරි බලමු. සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය කුමක්ද? උත්තරේ ඍණ 3යි. ඔය y කැපෙන්නේ. ඍණ 3 නෙවෙයි ධන 3 නේ දෙන්න ඕනේ. මේ ධන එන්න ඕන හොඳේ. මේ ඔක්කොම ධන. ඔව් ඔව් ධන. ඒක දැක්ක අනිත් පැත්ත. හරි. ධන 3. ඊළඟට ලකුණු එකක් දෙන්න දෙකක් ඕනේ. ධන 3 දැම්මම නම් ලකුණු 1යි. අන්තක්ඛණ්ඩයේ සීහියගේ සරල රේඛාව මත පිහිටි ලක්ෂය ඛණ්ඩාංක ආදේශ කිරීමෙන් අනුක්‍රමණය සොයන්න. හරි. එතකොට y සමානයි mx ධන c නම් මෙයාගේ සමීකරණය y සමානයි mx ධන c සමානයි මෙයාගේ සමීකරණය. එතකොට y සමානයි mx ධන 3 තමයි දැන් තියෙන සමීකරණය. ගන්නම් කොහේ අංකයක් ගන්නම් කොහේ හරි මෙන්න මේ ලක්ෂ්‍ය ගන්නම්කෝ මම x ඍණ 1 y බිඳුවයි. මං ආදේශ කරනවා ඍණ 1 බිඳුව ආදේශ කරනවා. එතකොට පුතේ ඍණ 1 බිඳුව ආදේශ කළාම මෙතන එන්නේ y වලට දාන්නේ බිඳුව අනිත් පැත්තේ දාන්නේ m වරක් ඍණ 1යි ධන 3යි. මෙතන එන්නේ පුතා ඍණ m ධන 3 බිඳුවයි. එහෙනම් මං m මෙහාට පැත්තට දාන්නම් m සමානයි 3යි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. අනුක්‍රමණය 3ක් ආවා. පැහැදිලිද පුතේ? හෙලෝ. ගානේ කියනවා ඛණ්ඩාංකයක් ආදේශ කළ උත්තරේ ගන්න කියලා. හොඳයි. එහෙනම් සරල රේඛාවේ සමීකරණය මට දැන් කියන්න දරුවනේ. කී දෙන්නේ? y සමානයි කීයද? අනුක්‍රමණයක් 3යි. අන්තක්ඛණ්ඩයක් 3යි. right. x සමානයි 9 විට අපෙන් අහන්නේ x සමානයි 9 විට y හි අගය කීයද? x සමානයි 9 විට y හි අගය ගත්තහම පුතේ අපි දන්නවා y සමානයි මෙහෙම 3 වරක් 9 ධන 3 27යි 3යි 30යි නේද උත්තරේ දෙන්නේ? 30 දාවේ? ඔව් එච්චරයි. මම මෙතන ලකුණු දෙන්නම් පුතේ. m හිව්වට ලකුණු 2යි. මෙතන සරල එක සමීකරණයට 1යි. ආදේශ කරගත්ත ලකුණු 2යි. හරි. ඊළඟට y සමානයි y හි අගය 27 වන විට x හි අගය. මම මෙතනින් මේ සමීකරණය ලියන්නම්. y සමානයි 3x ධන 3. 27 සමානයි 3x ධන 3.
27 ඍණ 3 සමානයි 3x ධන 3 ඍණ 3 කැපෙන 24 සමානයි 3x මම කෙලිම ගන්නම් 3x සමානයි 24යි 3ෙන් බෙදුවහම x කියන්නේ 8යි ලකුණු 3ක්ම දෙනවා ඒකට හොඳේ ලකුණු 3ක්ම දෙනවා ඒකට y සමානයි ඍණ 6 රේඛාව සහ ඉහත ප්‍රස්ථාරයේ ඡේදන ලක්ෂයේ කණ්ඩාංක y සමානයි ඍණ 6 ඡේදන ලක්ෂයේ කණ්ඩාංකය බලන්න පුතේ ඒ කියන්නේ y සමානයි ඍණ 6 දී x වල අගය හෙව්වනම් හරි ඔන්න බලන්නකෝ ප්‍රස්ථාරයේ තියෙන්නේ y සමානයි mx sorry 3x ධන 3යි කියලානේ y ඍණ 6යි 3x ධන 3යි ඍණ 6 ධන ඍණ 6 ඍණ 3 කලින් වැඩේමයි හොඳේ ඍණ 3 මේකට මේක කැපෙනවා ඍණ 9 සමානයි 3x 3ෙන් බෙදුවහම ඍණ 3 සමානයි x ඒ කියන්නේ x වල අගය ඍණ 3යි එතකොට කණ්ඩාංකය වෙන්නේ පුතා ඍණ 3 ඍණ 6 තමයි කණ්ඩාංකයනේ අහන්නේ ලකුණු දෙකයි ඔය ප්‍රස්ථාරයෙන් ගන්න බෑ ප්‍රස්ථාරේ කොටයි තියෙනවා ප්‍රස්ථාර දික් කළා රේඛාව වැන්දත් හරි ඔය උත්තරේම ලැබි හරි ලකුණු 11න් දාගන්න කීයද කියලා හරිද හෙලෝ අපි සාකච්ඡා කරපු පේපර්ස් වලින් අද සාකච්ඡා කරේ අමාරුම පේපරේ මං හිතන්නේ හරි ඔයිට වඩා අමාරු පේපර්ස් තියෙනවා හොඳේ හරි මෙතන දෙකයි තියෙන්නේ නේ හරි එතකොට 2යි 7යි මෙතන කීයක් එනවද දරුවෝ 2යි 3යි දෙන්න ඕනේ බිඳුවක් එනවනම් අවසානට හිස්තැනක් තියෙනවා හිස්තැනක් මෙතන බිඳුව ඇවිත් තියෙන්නේ මේක 10නේ මෙතන 10මයි එන්න ඕනේ මෙතන එන්නේ 10 ඍණ 10 10 වරක් 10 හරිද දරුවනේ මෙතන එන්න ඕනේ 3 මෙතන 10 උත්තරේ 1යි පැහැදිලි ඔව් හරි 3යි 7යි 10යි 10යි මෙතන ගුණිතේ තියෙන්නේ අඩු වෙනවනේ 10න් 10ක් ගියාම බිඳුවයි 1යි මේක නිවැරදි නම් ලකුණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් දෙන්න හේතුව මම එහෙම 6ක් දෙන්න හේතුව මේකම ලකුණු දෙන්න නැති හින්දා හොඳේ මේක ලඝු ආකාරයෙන් ලියන ආකාරයක් පෙන්වනවා මම මේක ලඝු ආකාරයෙන් ලියන්නේ ලඝු 10 පාදයට 10 කියන්නේ 1යි ලකුණු නෑ මේක ලියන්නේ මේකේ මේ එතන තමයි x තියෙන්න ඕනේ මෙතන තමයි y තියෙන්න ඕනේ මේක දර්ශක ආකාරයෙන් ලිව්වොත් x වල y කියන්නේ 81යි එහෙම ලැබෙන xy අගයේ යුගල වෙන්නේ මම මේව හැදුවේ නෑ ප්‍රශ්න හේතුව මේක ඒ අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයක් වුණාම මට හදන්න බෑනේ x 81 වුණොත් මම ඉස්සරහින් ලියන්නම් එතන පුතා x 81 වුණොත් y 9ක් වෙන්න ඕනේ y එකක් වෙන්න ඕනේ x 81 වුණොත් y එකක් වෙන්න ඕනේ x 9 වුණොත් y දෙකක් වෙන්න ඕනේ
x 3 වුණොත් y 4 වෙන්න ඕන. ඕවා තමයි උත්තර. වෙන්න පුළුවන් අවස්ථා. ලියලා තියාගන්න. ලකුණු නැත. අර පළවෙනි ගානේ හිස් තැන් වලට මෙතනට 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද ළමයි? හෙලෝ ලියන් ඉවරද? හොඳයි. ආ කොටස PQ QR RT සරල රේඛා වන අතර PQ සමාන්තරයි RT වේ. QR මගින් PQS කෝණය සමච්ඡේදනය වේ. QR මගින් PQS කෝණය සමච්ඡේදනය වේ. සමච්ඡේදනය කියන්නේ සමානව කැපෙනවා කියන එක. හොඳයි. හරි. 2යි QRS QRS කියන්නේ මෙයානේ. QRS මෙයා සමානයි QST බව. හරි. මේකේ උත්තරේ ගන්න මෙහෙමයි පුතේ බලන්න හොඳින්. මෙතන සාධනේ පුතේ මට PQRට සමාන කෝණයක් නම් කරන්න මේ දේන් දෙකින්. PQRට සමාන කෝණයක් කියන පුතේ. RX ඔව් PQRට සමානයි QRS. හේතුවත් කියන්නකො. මොන කෝණද? ඒකාන්තර කෝණ. ඊළඟට පුතේ මට සම්බන්ධයක් කියන්න PQRට තවත් සමාන කෝණයක් කියන්න. කවුද? හෙලෝ QST නෙමේ පුතේ. මේ පාදය ඒ කියන්නේ QR පාදය මගින් මෙයා සමච්ඡේදුණා කිව්වනේ. එහෙනම් තව කවුද ඉන්නේ? PQRට ආයි සමානයි කවුද? QRT නෑ. කවුද? PQ RQS. හේතුව මොකද්ද? සමච්ඡේද වේ. හරිද? මෙතනින් ගන්න පුළුවන් නිගමනය මට කියන්න පුතේ. මොකද නිගමනය? දැන් මේ දෙක සමානයි. PQR PQR. එහෙනම් QRS කෝණයට සමාන කෝණයක් මට කියන්න. හෙලෝ QRS කෝණයට සමාන කෝණයක් කියන්න. QRS කියන්නේ මෙයා. RQS අන්න හරි. RQS. හේතුව මොනවාද? ප්‍රත්‍යක්ෂ. පැහැදිලි? හෙලෝ ඔව් හරි. ඊට පස්සේ දරුවනේ මට පුළුවන් නේද මෙහෙම ලියන්න. මෙතන ක්‍රම කිහිපයක් තියෙනවා. මෙතන මෙන්න මේ කෝණ දෙකේ අගය QRS එකතු කිරීම RQS සමානයි නේද QST ට? හේතුව කියන්න මට. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ කෝණ දෙකේ එකතුව මෙයාට සමානයි හේතුව කියන්නේ. මොකද හේතුව? ත්‍රිකෝණයක අන්න පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය නේද? QST ට සමානයි. එතකොට මෙතන QRS ගාවට මං RQS ලියන්නේ නැතුව එතනත් ලියන්නම් QRS ම. එහෙම ලියත හැකිනේ සමානයිනේ. QST.
එහෙනම් 2QRS කියන්නේ QST ට. පැහැදිලිද දරුවෝ? හෙලෝ. sir. හරි එච්චරයි. ඒක ඔව් හදාගන්න. සර්. ඒක හදාගන්න දරුවෝ. ඒකේ මෙන්න මේ සම්බන්ධතා ලිව්වට ලකුණු හම්බ වෙනවා. ඒකාන්තර කෝණ ලිව්වට එකයි, සමච්ඡේද වේ කියලා ලිව්වට එකයි, සමාන කළාට එකයි, මේ සම්බන්ධ ලිව්වට එකයි, අවසාන සම්බන්ධෙට එකයි. ලකුණු 11න් දාගන්න කීයද කියලා. සරල ධාරය කවකටුව පමණක් භාවිතා කර පහ සඳහන් නිර්මාණය කරන්නලු. මෙන්න අපි දැන් නිර්මාණය කරන්න තමයි ලෑස්ති වෙන්නේ. AB 6.2 සෙන්ටිමීටර BAC අංශක 90යි. මං 6.2 රේඛාව අඳිනවා. සාමාන්‍යයෙන් අපි කව කට්ටෙන් තමා පුතා රේඛා අඳින්නේ හොඳේ. මෙන්න 6.2ක් ගන්නවා හරියනවා කව කට්ටට. අරගෙන කව කටුව තුන මෙතන තියලා කව කටුවට මම නිල් පාට දාගෙන අඳිනවා ඡාපයක්. පැත්ත මාරු කරලා මෙතන දා ගන්නවා AB කියලා. හයයි දශම දෙකයි සෙන්ටිමීටර්. ඕන්නම් මැනලත් බලන්න මේ. හරිද දරුවනේ? ඊළඟට කියනවා මොකද්ද? BAC කෝණය අංශක 90යිලු. අංශක 90ක් BAC. එහෙනම් අංශක 90 හඳින්නේ කාටද දරුවෝ? Aටද Bටද? Aට. Aට අංශක 90ක් අඳින ආකාර අපි දන්නවා පොඩ්ඩක්. කලින් අපි අහලා තියෙනවා මෙතන මෙන්න මේ ආකාරයෙන් ඡාපයක් අඳිනවා පුතේ. මේව හරි ආසාවෙන් කරන්න ගණන් ඕගොල්ලෝ. හරි. මේ ආකාරයෙන් අඳින්න පුළුවන්. ඕන් ඔහොම. ඊට පස්සේ ඒ වල තියලා ඡාප දෙකක් ගහලා ඊට පස්සේ කව කටු තුන පොඩ්ඩක් වෙනස් කරලා ඔහොම ඡාපයක් අඳිනවා. මෙතන තියලා ඒ ඡාපේ කපනවා. හරි. දැන් අඩි රූලෙන් එක ලකුණු කරගමු. එයාගේ නම තියෙන්නේ BAC නේ. හරි. ඊළඟට ABC අංශක 60 උ. ABC අංශක 60යිලු. එහෙනම් මෙතන අංශක 60 කෝණයක් අඳින්න කියලා නොකිය කියනවා. අපි අංශක 60 කෝණයක් අඳිමු. මෙතනට. B වලට අංශක 60 කෝණයක් අඳිමු. B වලට අංශක 60ක් මේ ආකාරයෙන් අඳිමු. ඡාපය ඇඳ මෙතන තිබ්බ. ඡාපය කැපුවා. මම මේක අඳින්නම් මෙහෙම. අංශක 60යි. මෙතන තමයි C තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියනවා ABC ත්‍රිකෝණ නිර්මාණය කරන්න. A සිට සෙන්ටිමීටර 4ක නියදුරකින් චලනය වන ලක්ෂයක පතය අඳින්න. A සිට 4යි දුරින්. වෘත්තයක් තමයි කව කටුව සෙන්ටිමීටර 4ක් ගන්න. අරගෙන A වල තියලා මම ඒක අඳින්නම් කොළ පාටින්. මෙන්න මේ ආකාරයෙන් අඳින්න ඕනේ. ඔබ ඇඳි පතයෙන් AB සහ AC පාද ඡේදන ලක්ෂයන් PQ ලෙස AB සහ AC පාදයන්
AB ඡේදනය වෙන්නේ P වලදී. AC ඡේදනය වෙන්නේ Q වලදී. හරි. PQ යා කර දිග මැන ලියන්නද? ලිව්වද? මැන්නද? පුතේ PQ යා කර දිග මැන ලියන්නද? මේ තියෙන 5.7ක් වගේ. ඊළඟට පුතේ PAQ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? PAQ මේ තියෙන්නේ. ඔබ නිර්මාණය කර PAQ ත්‍රිකෝණය ඔබට පේනවා මේක සෙන්ටිමීටර 4යි ගත්තේ ඔයගොල්ලෝ අරය. මේකත් 4යි. එතකොට මෙයා ඇවිල්ලා පාද දෙකක් සමානයි. එතකොට පාදවල දිග අණුව ගත්තොත් ඕගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ සම ද්විපාද ත්‍රිකෝණයක් කියලා. පාදවල දිග අණුව. මේක යහන්නේ කුමන වර්ගයේද කියලානේ. එතකොට සම ද්විපාද ත්‍රිකෝණය කියලා ලිව්වත් හරි. එහෙම නැත්නම් ලියත හැකි මොකද්ද? මේක අංශක 90ක් හින්දා ඍජුකෝණී ත්‍රිකෝණය කිව්වත් හරි. ඒ කෝණ අණුව. ඔය දෙකම හරි. ගැටලුවක් නැහැ. දැන් මම ලකුණු දෙන්නම් පුතේ. ත්‍රිකෝණය නිර්මාණය කළාට දැන් AB රේඛාව ඇඳට එකයි, කෝණය නිර්මාණයට එකයි, අංශක 60 නිර්මාණය කළාට එකයි, C ලක්ෂය C හෙව්වට එකයි. හරි. ත්‍රිකෝණ නිර්මාණය වුණා. ඊළඟට පතය ඇඳට දෙකයි. මේ දෙක ලිව්වට දෙකයි. PQ යා කර දිග මැන්නට ලකුණු දෙකයි. කුමන වර්ගයේ ත්‍රිකෝණ ඇලුවට එකයි. ලකුණු 11 හඳා ගන්න කීයද කියලා. සාතන PQ යා කළාට එකයි දිග මැන්නට එකයි. යා කළාට එකයි දිග ලිව්වට එකයි. හරි. එහෙනම් පුතේ ලකුණු 100ෙන් දාලා මට හැකි ඉක්මනින් මැසේජ් එකක් දාන්න. හරි නේද? හැමෝටම එහෙනම් බුදු සරණයි ආයුබෝවන්.